අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔන්න ඉතින් අදත් වෙනද වගේම අපි ආරම්භ කරන්න හදන Youth Art Beat. ඉතින් වෙනස් වෙන අලුත් වෙන කලාවේ අලුත්ම නිර්මාණකරුවන් නිර්මාණ ශිල්පීන් එක්ක කතා කරන්න තමයි අපි හැමදාමත් කියනවා වගේ අපේ වැඩසටහන ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. හැබැයි මේ මාතෘකාව අපේ කලින් වැඩසටහනවලදී කතා කරා. මේ මාතෘකාවේ තවත් දක්ෂයෙක් තමයි අද මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම යාව අඳුනලා දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න. ඇන්ජි. Hi. Hi. කොහොමද අද පොඩි ගතයක් තියෙනවා වගේ? Oh, thanks. ඒ මොකද්ද අර එහෙනම් කික්කකට ෂෝ කෑවනේ ඉතින් මගේ ගැම්ම හරිද? අයිවා දන්නේ නැහැ බලාගෙන ඉන්නයි කියලානේ මේ අපි දෙන්න මෙහෙමයි කියලා ඉතින් මං ආවා එහෙම නොදෙවෙන්න වෙන්න. අපි අනිත් එක මතක් කරගන්න අපි දෙන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්. අපේ වැඩේ ක්වොලිටි එකට දෙන එක තමයි අපි දෙන්නගේම පර්පස් එක. මේ අනිත් මොනවා වුණත් ඉතින් ඒ නිසා තමයි මෙච්චර ජනතාවක් මෙච්චර ආදරයක් අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් Youth Art Beat කියලා කියන්නේ ලංකාවේ youth එක වෙනුවෙන් තියෙන අංක 1 ප්‍රෝග්‍රෑම් එක. හැමෝම බොහොම ආදරෙන් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් ඉදිරියටත් මේ හැමෝම අපිත් එක්ක එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද පැය බොහොම විශේෂයි. අපිට තියෙන ගොඩක් දේවල් ගැන කතා කරන්න. ඉතින් මේ හැමදේම කැටගරයිස් කරලා තියෙන්නේ නේද? ඔව්. මේ ගමුවෙන් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. එළ කොල්ලෙක්ද? එළ කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ කෙලින්ම ෆොටෝද මොනවාද බැරි ආද්ද ආව මොකුත් නැහැ. ආයි මාළු අල්ලන්නද ඔක්කොම රෙඩි කරන්න. ගෙනත් නේද මාළු ටිකක් ලෙල්ල මේ? ඔව් ලෙල්ලම කිව්වේ. මේක මේ දන්නවල බලමු අපි. හරි. අපි එහෙනම් එකතු කරගමු නේද? ඔව් අපි සුබ සන්ධ්‍යාවක් කියනවා දවන්සේ චතුරංග. අයිබෝන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. කොහොමද ඉතින්? හොඳයි හොඳින් ඉන්න. මේකම පැත්තේ ගෙවන ජීවිතේ. වරදක් නැහැ. මාළුවෙ දෙන්නේ කල්ලගෙන ඉන්නවා. නෑ එහෙම කිව්වට අම්මෝ වැරදිට හිතන්නේ මේ ගම ඉන්න මේ බලන් ඉන්න. නෑ එහෙම කිව්වේ ඉතින් අපි මේ ගම කිව්ව ඉතින් මාළුනේ නේද? මතක් වෙන්නේ. හරි. දනන්ජේ කියන්න වෙන විස්තර ගම්පලාත අපි කිව්වද? පාසල් ගියේ කොහෙද පවුලේ විස්තර? මගේ පාසල මීගමුව මාර්ස්ලා විද්‍යාලය. එතකොට මගේ පවුල ගැන කියද්දී මගේ තාත්තයි අම්මයි සහ සහෝදරියක් වැඩිමහල් සහෝදරින් මම තමයි පවුලේ බාලයා. අපේ පවුලම ගත්තමත් ඒ කියන්නේ මේ අර හැමෝම ගුරුවරු මමත් මගේ බොහොම වැදගත් පාසලක ඉංග්‍රීසි අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන ගුරුවරයෙක් මේ. පාසල අපි කී මතක් කරමු. පාසල මම සේවය කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන්. පවුල විස්තර අපි මගේ තාත්තත් එතකොට ගුරු වෘත්තිය කරලා දැන් ඒ දෙන්නම දැනට විශ්‍රාමික ගුරුවරු. සහෝදරියත් ගුරු වෘත්තිය කරන්නේ. ඒක තමයි විස්තර. මා තනිකඩයි. කොහොම තමයි. මම තනිකඩයි. ඔව්. මම කියන්නේ දෙපා ඉස්කෝලේ යන්න බැරි ඊට පස්සේ. මිස් ලයිම ඇවිල්ලා කොහොමද අද good morning කියලා අහන්නගනි. හරි. අපි දැන් රවි අපි ඉස්සලාම් පටන් ගමු ෆොටෝග්‍රැෆි පැත්තෙන් පටන් ගමු නේද? කොහොමද මේ ෆොටෝග්‍රැෆි පැත්තට එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ මොන වගේ කාල සීමාවකද කොහොමද මේ අයිඩියා එක ආවේ? මට මතක විදිහට 2013-14 වගේ කාලෙදී ඒක මේ බොහොම හම්බෙන් ආපු ආසාවක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මගේ මේ යාළුවෝ සමහර විට ඔය දැන් ඒ කාලේ මේ අද වගේ කැමරා කියන දේ ගොඩක් තිබුණෙත් නැහැ. ඒ කියන්නේ මේ අපි ජංගම දුරකථන කැමරා පවා ලකුවට මේ පාවිච්චි වුණේ නැහැ ඒ දවස්වල. දැනට නම් අපි ගොඩක් ෆොටෝග්‍රැෆි කරන ගොඩක් කට්ටිය සහ හැමෝම දැන් ෆොටෝග්‍රැෆර්ස්ලා කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ ෆෝන් එකක් තියෙන හැම කෙනෙක්ම මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මේ ඒ දවස්වල එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබුණේ නැහැ. නමුත් මගේ යාළුවෝ සමහර විට දැන් ඔය ගෙවත්තේ තියෙන මොන හරි මල් වෙන්න පුළුවන්. ඒ වගේ මොන හරි මේ ස්වභාවික දේවල් ඒ දේවල් නිකන් අර මේ පින්තූරයන් දාපුවම නිකන් මටත් පොඩි ආසාවක් ඇති වුණා. මමත් ඇත්තටම ස්වභාව ධර්මයට මේ සාමාන්‍ය කැමති කෙනෙක්. ඉතින් මටත් හිතුණා මේ කැමරාවක් තිබ්බනම් හොඳයි මට මේ එතකොට මේ වගේ මටත් ඒක මේ විඳින්න පුළුවන් කියන හැඟීම ඇති වුණා. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තේ මේ බොහොම පොඩි අපි පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක් කියලා කියන්නේ. බොහොම සාමාන්‍ය ඩිජිටල් කැමරාවක්. එතකොට ඒකෙන් තමයි මම ෆොටෝග්‍රැෆි කරේ ඉස්සෙල්ලාම. ඒ කියන්නේ ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම දැන් ෆොටෝග්‍රැෆි ගැන කතා කරද්දී අපිට මේ මූලිකම දේ තමයි රාමුවක් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ අපි ගන්න ෆොටෝ එක හරියට මේ නියම විදිහට ෆ්‍රේම් කරලා ගන්න එක තමයි ඇත්තටම වැදගත්ම වෙන්නේ.
දැන් ඒක කරන්න ඇත්තටම හොඳ මේ සුපිරි ගන්නේ කැමරාවක් අවශ්‍යයි කියලා කියන්න බෑ ඇත්තටම. ඇත්තටම ෆෝන් කැමරාවකින් වුණත් ගන්නවනම් හරියට අපි කියන්නේ කම්පෝසිෂන් කියලා අපි ඒකට කියනවා මේ සංරචනය කිරීම කියලා ඡායාරූපයක්. එතකොට මේ ඒක ඕනම දෙකින් කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම උත්සාහ කරේ යන්නේ ඒ දේ කරන්න. ඒකට මම මුලින්ම ඇත්තට මට කිසිම මඟ පෙන්වීමක් තිබුණේ නැහැ. මම ඒකට ආසාවක් විතරයි තිබුණේ. ඊළඟට තිබුණා මේ අපේ ඒ දවස්වල මුහුණ පොතේ මේ Facebook එකේ තිබුණා ෆොටෝග්‍රැෆි ගෲප්ස්. ඉතින් ඒ ගොඩකට මම සම්බන්ධ වෙලා කටයුතු කළා. ඒවයේ තියෙන වැඩමුළු වලට ගිහිල්ලා සහ මගේ ඒ සමකාලීන සහෝදරවරු ඉතින් ඒගොල්ලොන්ගෙන් කියන්නේ අපිට වඩා ඉදිරියෙන් හිටපු කට්ටියකින් ගුරුහරුකම් අරගෙන ඒගොල්ලොන්ගේ ඒ දේවලුත් එක්ක මම මේ ඒක යම්කිසි ආකාරයකින් ප්‍රගුණ කිරීමකට පත් වුණා. හරි. ධනංජය මේ මට හිතුණා දැන් මෙහෙම පොඩි පොදු ප්‍රශ්නයක් ගන්න. මොකද්ද මේ ෆොටෝග්‍රැෆි කියන්නේ? මොකද්ද මේ ඡායාරූපය කරණය කියලා කියන්නේ? ඔබට දැනෙන විදිහට. ඡායාරූපකරණය කියලා කියන්නේ ඇත්තටම ආලෝකයෙන් ඇඳීම කියන එක. ඒ කියන්නේ ආලෝකයක් නැතුව අපිට ඡායාරූපකරණය කරන්න අමාරුයි. ඒ කියන්නේ ආලෝකය සහ වස්තු ওই සංරචනය හැඩතල ඒ හැම දෙයක්ම මේ තුල තියෙනවා. ඒ කියන්නේ මේක ඒ සියලු දේම එකතු කරගත්ත කලාවක්. විද්‍යාව හා හැම දෙයක්ම එකතු කරගත්ත කලාවක් තමයි ඡායාරූපකරණය කියලා කියන්නේ. ඉතින් අද වෙනකොට ඒක ලොකු මම හිතන්නේ සෑහෙන වසරයකට හින්දුන සෑහෙන දෙනකට මේ ළඟා වෙලා වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔව්. හරි. දැන් ඔය ෆොටෝග්‍රැෆි ගත්තාම ෆොටෝග්‍රැෆර්ස්ලා ගත්තාම එක එක කැටගරි වෙලා ඉන්නවනේ. සමහරු මේ බ්‍රයිඩල් ෂූට් විතරක් කරනවා. සමහරු වයිල්ඩ් ලයිෆ් කරනවා. මේ වගේ නේචර් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ තියෙනවා. එක එක කැමති විදිහට තමයි තමන් මේ ෆොටෝග්‍රැෆි කියන දේ කරන්නේ. කොහොමද ඒක තෝරා බේරාගෙන ඉන්නේ? එහෙම විශේෂ දෙයක් වෙනුවෙන් එහෙම කැප වෙලා ඉන්නවද? එහෙම නැත්නම් පොදුවේ හැමදේම කරනවද? මෙහෙමයි. ඒ කියන්නේ මේ මුලින්මම ඇත්තටම දැන් අර මම කිව්වත් වගේ මම එහෙම නිකන් ඔය සබහා ධර්ම පින්තූරු අරගන්නවා එක්කම මට ඇත්තටම ආසාවක් තිබුණා මේ රටේ විවිධ තැන්වලට සංචාරය කරලා ඇවිදින්න ගිහිල්ලා ඒ අපි දකින සුන්දරත්වය මේ කැමරා කාචයට හසු කරගෙන ඒවා මතක සටහන් ඉදිරියට තියාගන්නත් ඒ වගේ ආසාවකුත් මට තිබුණා. ඉතින් අර ට්‍රැවලින් වලට තිබිච්ච ආසාව නිසා මම ට්‍රැවල් ෆොටෝග්‍රැෆි වලට තමයි ඉස්සෙල්ලාම යොමු වුනේ. ගොඩක් තැන් වලට ගිහිල්ලා ඒ තැන් වල තිබිච්ච සුන්දරත්වය ඒ දේවල් රූප රාමුවට අරගැනීම. ඉතින් ඊට පස්සේ කොහොමත් ඒක තමයි මගේ පළවෙනිම මේක වුණේ නේචර් ෆොටෝග්‍රැෆි සහ මේ ට්‍රැවල් ෆොටෝග්‍රැෆි කියන එක. ආරම්භය ඒකයි. ඊට පස්සේ මම යොමු වුණා ඇත්තටම දැන් ඡායාරූපකරණය දැන් ඊට වඩා අධ්‍යයනයක් ඇතුව කිරීම හොඳයි කියන එක මට දැනෙච්ච නිසා මම 2017 අවුරුද්දේදී ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට සම්බන්ධ වුණා. ඒකේ 3 අවුරුදු ඩිප්ලෝමාවක් තියෙනවා. එතකොට ඒ ඩිප්ලෝමාව හැදෑරීමට යොමු වුණා. ඉතින් එතනදී මට ඊට පෙරත් මම කියන්නේ අර ඇවිදිනත් එක්කත් එක්ක පින්තූරු ගන්නවත් එක්කම අපි ආර්ට් ෆොටෝග්‍රැෆි කියලා කියන කලාත්මක ඡායාරූපකරණයටත් මම යම්කිසි ආකාරයකින් යොමු වෙලා හිටියා. ඒකට ගොඩක්ම හේතුවක් උනේ ඒ දවස්වල තිබිච්ච ඔය අර මේ Facebook groups. ඒ වගේ ලොකු දිරිගැන්වීමක් තිබුණා මේ කලාත්මක ඡායාරූප වලට. ඒ කියන්නේ මේ groups හැමතිස්සෙම උත්සාහ කරා දැන් අර photo of the week, photo of the day වගේ වැඩසටහන් සංවිධානය කරලා එතකොට අපිට යම්කිසි උත්තේජනයක් ආවා මේ වගේ හොඳ පින්තූරයක් අපිට පුළුවන් ආකාරයෙන් උත්සාහ කරලා එළියට දෙන්න ඕනේ කියන එක. එතකොට මේ ඒ වගේ කරලා මේ ඒ ආපු මේකත් එක්ක අතනදී කියන්නේ ජාතික ඡායාරූප කලා සංගමයට මම යොමු වුණාන් පස්සේ එතනදී අපිට තියෙන මාසික තරඟ තියෙනවා. ඒ වගේ ඒ ගොඩක් අවස්ථාත් එක්ක වැඩමුළු තියෙනවා. ඒත් එක්කත් ඒ අර මේ කලාත්මක ඡායාරූපකරණයේ පැත්තට ගොඩක් මම යොමු වුණා. ඊළ වගේම ඒ අවුරුදු වල තිබිච්ච ජාතික මට්ටමේ ඡායාරූප තරඟවලට ඒ හැම එකටම මම සහභාගී වුණා, සම්බන්ධ වුණා. ඒ වයින් යම්කිසි ජයග්‍රහණ සහ ඉදිරිපත් කිරීම කරා මම. දැන් මේ ළමයින්ට ඉගෙනුවා නේද? ඒ අතරේ. ඔව්. ඒකත් කරනවා, තාම කරනවා. ඒක තාන්න බෑ. ඕ නැත්තම් බෑ. ළමයිද අනේ නෑ ඔයගොල්ලෝ ඉන්න මම පොඩ ෆොටෝ එකක් ගාලා එයාලටි දන්නවා මම මේක කරනවා කියලා. හරි දැන් දැනගන්නවා. හරි. තරංජ මේ ඇයි මේ ඡායාරූපකරණය තෝරගත්තේ ඔබ? ඉස්සල්ලාම දැන් සාමාන්‍යයෙන් වෙන අය ට්‍රැවල් කරනවා ඔය වගේ දේවල් වලට යොමු වෙනවානේ ගොඩක් අය. ඉස්සල්ලාම කැමරාවක් එහෙම අතට ගන්නෙ නෑ. දැන් තමයි ගොඩක් වෙලාවට කැමරාව අතට ගන්න ඉස්සල්ලාම. ඇයි ඒවා එහෙම හිතුවේ ඇයි? එකක් මම අර කිව්වේ විදිහට ස්වභාව සෞන්දර්යයට සහ යම්කිසි ඒක දකින්න තියෙන ආසාව මට තිබුණා.
සහ මම හිතන විදිහට ඡායාරූපකරණය ඇත්තට මම කියන්නේ පොඩි කාලේදී වුණත් දැන් නම් දරුවන්ට ගොඩක් අවස්ථාවක් තියෙනවා. දැන් අපි පාසල් යන කාලේ එහෙම තිබුණේ නැහැ. කියන්නේ දැන් ඡායාරූප සංගම් තියෙනවා හැම එකම. හැම පාසලකම වගේ. ඉතින් දරුවෝ පොඩි කාලේ ඉඳන් මේ දේවල්ට යොමු වීමක් තියෙනවා. නමුත් අපිට දැන් මට එහෙම දෙයක් තිබුණේ නැහැ. ඒ වුණත් මම හිතන විදිහට මේ ඡායාරූපකරණය කියන දේ ඇත්තට මනසට බොහොම ලොකු සැහැල්ලුවක් සහ අපිට ගොඩක් විඳින්න පුළුවන් දෙයක්. දැන් කලාව කියන දේ ගත්තාම මේකේ විවිධ ප්‍රභේද තියෙනවා. ඡායාරූපකරණය කියන්නේත් ඒකෙන් තව එක දෙයක්. එතකොට ඒක අපිට ගොඩක් රස විඳින්න පුළුවන් ඒ දෙයක් මානසික සැහැල්ලුවක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මම හිතන්නේ ඒ දේ නිසා මම ගොඩක්ම ඒකට යොමු වෙන්නේ නැති කියලා මම හිතනවා. ඇත්තටම දැන් පින්තූරයක් අරගෙන ඒක හරියට පින්තූරයක් අරගෙන ඉවරලා අපි ඇවිල්ලා ඒක සංස්කරණය කරලා එඩිට් කරලා හරි විදිහට එළියට දානකොට දැන් අපි හිතන් Facebook එකේ හරි අප්ලෝඩ් කරනකොට ඒ අනික් අයගෙන් අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට මානසික මාර විදිහට ඒක ලොකු මේ උත්තේජනයක් සහ මාර මේ දිරිගැන්වීමක් ලැබෙන අතර ඒක ලොකු දෙයක්. හරි. දැන් ඉතින් ওই විදිහට තමයි ධනංජයගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි. එතනින් එහාට තවත් දේවල් තියෙනවා කතා බහ කරන්න. විශේෂයෙන්ම වෘත්තීය ජීවිතය ගත්තොත් එහෙම ලොකු වගකීමක් ඒක ඇත්තටම. මේ වගකීමත් කරගෙන මේ බාහිර දේවලුත් බොහොම අපූර්වට සමබර කරගෙන මේ වෙනකොට ඇවිත් වෙනවා. ඉතින් හොඳ ආදර්ශයක් නේද ඇත්තටම? ඔව්. අනිවාර්යයෙන්ම මොකද මේ අර සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මම ගුරුවරයෙක් මට මේ දේවල් කරන්න වෙලාවක් නැහැ. මට මේ බාහිර දේවල් කරන්න වෙලාවක් නැහැ. මට මේ මගේ ළමයි එක්ක තමයි මේ දේවල් ගත කරන්න ඕනේ කියන හැබැයි ඒකට හොඳ උදාහරණයක්. තමන්ගේ පාසල් වැඩ කටයුතුත් කරගෙන ළමයි එක්කත් ඉන්න ගමන් තමන් කරන ආස කරන දේ කරගෙන ඉන්න හොඳ කඩවසම් ගුරුවරයෙක් නේද? තනිකඩ ගුරුවරයෙක්. හරි. කොරන්ටයින් පීරියඩ් එකේ මොකද කරේ දනන්ජේ? ඇත්තටම දැන් ඔය කියන කොරන්ටයින් පීරියඩ් එක නැත්නම් ලොක්ඩවුන් සීසන් එක කියන එක අපි හැමෝටම හරි අලුත් අත්දැකීමක්නේ. ඔව්. එතකොට මේ ඉතින් හිතා ගන්න බැරුව ගියා අපි සාමාන්‍යයෙන් අලුත් අත්දැකීමක් හැමෝම එක කාල සීමාවක සීමා වෙලා හිටපු සීමා වෙලා හිටියා සහ අපිට තිබිච්ච සාමාන්‍ය පුරුදු ජීවන රටාව අපිට නැති වුණා. ඉතින් ලොකු අර සමහරට ඒක මානසික පීඩාවක් වෙන්නත් පුළුවන් ඇත්තටම. ඉතින් ඔය අතරෙදී දැන් ඇත්තට මගේ පුද්ගලිකව මං ගැන කතා කරත් මේ අපි විශාල අර කාර්යබහුලත්වයකට පත් වෙලා හිටපු කාලයක් ඊට කලින් මේ අවස්ථාව. ඉතින් ඔය මේ කොරන්ටයින් පීරියඩ් එකත් එක්ක අපිට මේ අවස්ථාවක් හම්බුණා පොඩ්ඩක් නිවිහැනිල්ල අපි ගැන මාපහු හිතන්න. ඉතින් අර ඒකත් එක්ක මම හිතන්නේ දැන් මට ලොකු විවේක කාලයක් තිබුණා. ඒ කාලය තුලදී මට ඇත්තට මේ වෙනකොට එඩිට් කරගන්න බැරි වෙලා තිබුණ ෂූට්ස් වගේක් තිබුණා. ඒ ටික මම කරන්න පාවිච්චි කරා. ඊට පස්සේ ඒව කරලා ඉන්න අතරේදී මට මේ YouTube එකට බලන්න මම ගොඩක් යමු වුණා ඒ දවස්වල. එතකොට හම්බෙන් මම දැක්කා උතනදී මේ තියෙනවා ඩිජිටල් පේන්ටිං ගැන. එතකොට ඒ ගැන මම හම්බෙන් ඒක මම බැලුවා. මොකද ෆොටෝෂොප් කියන මෘදුකාංගය මට අලුත් දෙයක් නෙමෙයි වෙනකොට මම පාවිච්චි කරලා මොකද මම ඡායාරූපකරණය කරන නිසා. ඇත්තටම මම ගන්න පින්තූර එඩිට් කරන්නෙත් මමමයි. එතකොට දැන් මේ ඒ නිසා මම හිතන්නේ මම ගන්න එක ඒ විදිහටම මට ඒක හැකියාව තියෙනවා කියන එක මම හිතනවා. ඉතින් ඒ නිසා මට ෆොටෝෂොප් මෘදුකාංගේ භාවිතා කරලා සංස්කරණය කිරීම මට 아무තු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේ පොඩක් ඒකට උනන්දු වුණා. පොඩ්ඩක් බැලුවා ඒ වීඩියෝස් බලලා එනකොට මට මේ නිකමට පොඩි ආසාවක් හිතුණා මම ඒක try කරලා බලන්න ඕන කියලා. ඊට පස්සේ එහෙම කරලා බැලුවා. මුලදී මම හිතන්නේ ඉතින් ඒක ලොකුවටම සාර්ථක වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ කරලා මට මතකයි ඒකත් මම මේ Facebook එකේ දාපු වෙලාවේදී මට ප්‍රතිචාර හම්බුණා ඒකට ගොඩක්. මම හිතන්නේ ඒක වෙන්න ඕන මගේ තියෙන මේ අර දිරිගැන්වීමට හේතුවත් මගේ යාළුවෝ මම ඒක ඇත්තටම ආදරේ මතක් කරන්න ඕන මේ වෙලාවෙත්. මොකද අපිට මොන හරි දෙයක් හරි ඉදිරියට ගෙනියන්නේ යම්කිසි දිරිගැන්වීමකුත් තියෙන්න ඕන. නැත්නම් අපි දෙයක් ඉස්සෙල්ලා අලුත් දෙයක් කරලා අපි එළියට දාපුවම ඒක කවුරුත් ගණන් ගන්න තු තියෙනවා නම් අපිට මේ පොඩි මොටිවේෂන් එකක් එන්නේ නැති ගතියක් තියෙනවනේ. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න මොන හරි කියන්න ඕන. ඒ අදහසත් එක්ක සමහරට අපි නරක දෙයක් කිව්වොත් අපි ඒක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හොඳ දෙයක් නම් අපි දෙන්න ඊට වඩා දෙයක් දෙන්න අපි උත්සාහ කරන්න පුළුවන් එතකොට. ඉතින් මට ඒ ප්‍රතිචාරය ලැබුණා. ඉතින් ඒකත් එක්ක මම තවදුරටත් ඊළඟ නිර්මාණ කරා. එතනදී මට දැනුණා මට මේකෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් අලුත් දෙයක් උත්සාහ කරන්න පුළුවන් කියලා. මම අර ටියුටෝරියල්ස් උත් දිගටම මම බැලුවා. බලලා ඇත්තට මේක ලේසි කාර්යයක් නෙමෙයි. ඒක අපි කතා කරද්දී ඊළඟට පැහැදිලි වෙයි. ඒ කියන්නේ ලොකු කාලයක් අරගෙන එහෙම කරන්න ඕන දෙයක් කියන එක මට තේරුණා. හැබැයි මම උත්සාහයෙන් ඒක මේ යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරා. මොකද මටත් ආසාවක් තිබුණා මේක අලුත් දෙයක් නිසා. ඒ පැත්තට යොමු වෙලා පොඩ්ඩක් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඉතින් ඒ නිසා මම ඒක උත්සාහ කිරීමක් කළා මුලින්ම. හොඳයි. හැමදේටම උත්සාහ කරන්න ඒක
හොඳ ප්‍රතිචාරයක් එන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ එක ටිකක් හිත රිදෙන ප්‍රතිචාරයක් එන්න පුළුවන්. කොහොම හරි ඒකෙන් තමන්ම ඔටෝමැටික්ලි දිරිගන්නවා. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට හොඳ දෙයක් වඩා හොඳ දෙයක් කරන්න ඕගලන්ට නිතින්ම ධෛර්යය ලැබෙනවා. ඉතින් youth heartbeat කියලා කියන්නේ අපේ youth එකට අපි ටාගට් කරලා කරන නිසා හැම වෙලාවෙම අපි අලුත් අදහස් දෙන්න තමයි හැම වෙලේම අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනට නවකයින් හෝ වේවා ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් හෝ වේවා ඇවිත් ඔබව දිරිගැන්වීමක් තමයි කරන්නේ. මේක මේ දේවල් මේ විදිහට කරන්න කියලා. හරි. දැන් ওই විදිහට තමයි වැඩේ වෙලා තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ. දැන් මේ මට හිතුණා දැන් මෙහෙම අහන්න ධනංජයගෙන් මොකද ඡායාරූප ශිල්පය කියන්නේ එසේ මෙසේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. දැන් ඔබට හිතන විදිහට අපි ඡායාරූපයක් ගත්තොත් මේ ඡායාරූපයක් කියන්නේ කම්පොසිෂන් එකක් නේ. මේ සාමාන්‍ය කම්පොසිෂන් එකක ඔයාට දැනෙන විදිහට කොයි වගේ එලිමන්ට්ස්ද තියෙන්න ඕනේ? මෙහෙමයි. ඒ කියන්නේ කම්පොසිෂන් එකක් කරනකොට විශේෂයෙන්ම අපි දැන් මම කිව්වේ ඒක ඡායාරූපයක් කියලා කියන්නේ යම්කිසි විද්‍යාත්මක දෙයක් මට දැනෙන විදිහට. ඒ කියන්නේ ඒක අපි නිකන් දැන් එහෙමින්මට අහුවෙච්ච ප්‍රමාණයට අපි එහෙම නිකන් ඔහේ අර අපි පින්තූර ගන්නවා කියලා කියන්නේ. එහෙම අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම්කිසි ටූල්ස් වලින් ඒක හරියට ඊටත් වඩා ඒ කියන්නේ අපි අපේ ඇහැ හුරු කරගන්න ඕන. මම ඒකයි කිව්වා මුලින්ම අපිට මේ හොඳ කැමරා නෙමෙයි සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් කැමරාවක් හරි අර වගේ මම try කරපු point and shoot කැමරාවක් හරි කමක් නැහැ. ඒ දෙයින් මේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කිව්වා රාමුව කෙනෙක්ද අපි හදා ගන්න ඕන. එතනදී අපි මේ තියෙනවා දැන් යොමුරේ කාය වගේ කියන අපි මේ ඒක සිද්ධාන්තයක් විදිහට ගත්තම ඡායාරූපකරණයව තියෙනවා. ඔය ලීඩින් ලයින්ස් ඒ වගේ කියන්නේ අපි යම්කිසි දැන් ඔය වස්තු අතර පරතරය ඔව් ඒ කියන්නේ වස්තු සම්පින්ඩනයක් තියෙන්න ඕන ඡායාරූපකරණයේදී. ඒ ඡායාරූපය ඇතුළේදී. දැන් අපි ඇත්තටම මේ දකින්න පරිසරය මේ හැමදේම හැඩතල වලින් හැදිලා තියෙන්නේ. ඒ විවිධ හැඩතල ඒ විදිහට අපේ ඇහැට මේ හරි විදිහට පෙන්වන විදිහට අපි ඒක සංරචනය කරලා නැත්නම් කම්පෝස් කරලා ගන්න එක තමයි ඡායාරූපකකින් වෙන්නේ ඇත්තටම. හරි මං හිතන්නේ තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා සාර ඩිජිටල් පේන්ටිං වැඩේ කතා කරන්නත් තියෙනවා. ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ youth heartbeat හරි නැවතත් youth heartbeat එක තමයි ඔයගොල්ලන් එකතු වෙන්නේ. ඉතින් youth heartbeat කියලා කියන්නේ ඔයාලා වෙනුවෙන්ම වෙන්වුණු එකම ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අද ඉන්නේ ධනංජය එක තමයි අපි ගොඩක් දේවල් කතා බහ කරමින් හිටියේ. ධනංජයගේ එක පැතිකඩක් සම්බන්ධයෙන් තමයි අපි කලින් කතා බහ කරමින් හිටියේ විරාමයට යන්න කලින්. දැන් මේ ෆොටෝග්‍රැෆි කියන දේත් එක්ක ධනංජයට හොඳ හුරුවක් ලැබුණා මේ පේන්ටිං වලට, පින්තාරුවට, නැත්නම් චිත්‍ර අඳින එකට. අපි කියමුකෝ මේක ගැන විස්තර. කොහොමද මේකත් මම කරන්න ඕනේ කියලා හිතුවේ? මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ මට අර ලැබිච්ච දිරිගැන්වීම් සහ ප්‍රතිචාරات එක්ක ඉතින් මට හිතුණ දිගට මේක උත්සාහ කරන්න. දැන් ෆොටෝග්‍රැෆි ඇති. දැන් පොඩ පේන්ට් පාරක් දාලා බලන්න එහෙම හිතුවා. ඇත්තටම කිව්වොත් ෆොටෝග්‍රැෆි ඒ කියන්නේ මම එහෙම මේ අර මේ ඇතිම කියනටත් වඩා එකක් කරන ගම මට හිතුණා නිකන් තව අලුත් දෙයක් නිකන් මට ඒක කියන්නේ ඇත්තටම එහෙම මේ මම මේකෙන් දෙයක් කරන්න ඕනේ කියන අදහසක් මට තිබුණේ නැහැ. කොහෙත්ම හිතපු නැති විදිහට උනේ. මේ නිකන් try කරලා බලන්න. අර කියන්නේ කම්මැලිකම යව ගන්නවා වගේ නිකන් ඒ දවස් ලොක්ඩවුන් සීසන් එකේ අපිට මේ ඒ නිසාම කරපු දෙයක් ඇත්තටම. ඉතින් කරගෙන යද්දි මට තේරෙනවා සමහරට මම කරපු විදිහ මේක හරි නැහැ. තව ටිකක් වෙනස් වුණොත් හොඳයි. මම මීට වඩා tools අපි පාවිච්චි කරන්න ඕන වගේ මේ වගේ මට අදහසක් ආවා. එයා විදිහට ඉතින් මම ඊට පස්සේ උත්සාහ කරා දෙයක් කරන්න. කොතනින්ද ඉස්සෙල්ලාම පටන් ගත්තේ? පේන්ටිං වැඩේ කියන්නේ. පේන්ටින් එකක් කරන්න කොතනින්ද පටන් ගත්තේ? පටන් ගත්ත කෙනා ඇත්තටම මම හිතුවේ දැන් ඒ කියන්නේ මේ ඩිජිටල් පේන්ටිං කියන දේ අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ පෝර්ට්‍රේට්ස් වලට. මේ කියන්නේ පෝර්ට්‍රේට් ආර්ට් එකක් විදිහට ගන්නෙ. එතකොට මට දැන් මම ඇත්තටම මේ ඒක ඡායාරූපකරණත් එක්ක පොඩි සම්බන්ධයකුත් තියෙනවා. සහ මගේ කැමැත්ත එක්කත් ඒ කියන්නේ මම මේ කලාකරුවන්ට ලොකු ලැබියාවක් තියෙනවා ඇත්තටම මට මේ කියන්නේ ඒක මට පොඩි කාලේ ඉඳන් මම දන්නේ මට තිබිච්ච දෙයක්. එතකොට මේ ඒකත් එක්ක මම මෙතනදිත් මම උත්සාහ කරේ මේ දැන් අපි පින්තූර දැන් මම මේ පසු කාලෙට මම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි වලටත් යමු වුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වල මම නිතරම යනවා දැනටත්.
එතකොට ඒ දේවල් වලදී ඉතින් අර අපි අර කලාකරුවෝ නිතරම හම්බෙනවා සහ ඒගොල්ලන්ගේ පින්තූර කර තියාගන්න ඕන කියන ලොකු අර ආසාවක් ඇති වෙනවනේ. දැන් මෙතනත් මම උත්සාහ කළේ මේ ඉස්සෙල්ලාම මේ වගේ අපි ආදරය කරන කලාකරුවෙක්ගේ මේ ඡායාරූපයක් අරගෙන මේක ඩිජිටල් පේන්ටිං එකකට කරන්නේ කොහොමද කියන එක උත්සාහ කරන්න. එතනදී මම ගාමිණී ෆොන්සේක මහත්මයාගේ ඡායාරූපයක් ඒ කියන්නේ අපේ මේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වෙන දානිතාරණ මහත්මයා ගත්ත ඡායාරූපයක් මම අන්තර්ජාලයෙන් හම්බෙන් ඩවුන්ලෝඩ් කරගෙන මම මේ එකෙන් උත්සාහ කරා. පළවෙනි එක තමයි මගේ පළවෙනිම මේ පෝර්ට්‍රේට් මේ ඩිජිටල් මේ ස්මච් පේන්ටිං එක. එතකොට එතනින් තමයි පටන් ගත්තේ. ඒත් එක්ක ඊට පස්සේ දිගටම ඒ වගේ එහෙම පින්තූර හොයාගෙන එහෙම try කරා වැඩේ පටන් ගත්තා. හරි. දැන් මේ මට හැවුණා අර ඉස්සෙල්ලා ස්මජ්. මොකද්ද මේ ඩිජිටල් ස්මජ් පේන්ටිං කියලා පේන්ටිං කියලා කියන්නේ? ඔව් ස්මජ් දැන් ඇත්තටම ඩිජිටල් පේන්ටිං කියන කාරණාව ගත්තාම ඒක ඇතුලේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ඩිජිටල් පේන්ටිං කියන ගැන මම හැඳින්වීමක් කළොත් ඒකෙන් කරන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ අපි දැන් පේන්ටිං එකක් කියලා චිත්‍රයක් අඳින විදි තියෙනවනේ. දැන් අපි ඒ දවස්වල දැනගෙන හිටියේ චිත්‍රයක් අඳින්න පුළුවන් කොලයක විතරයි කියන එක. නැත්නම් කැන්වස් එකක් හරි. නැත්තම් බිතුසිතුවම් අපි දන්නවා ඒ දවස්වල තිබුණයි කියන එක. එතකොට ඒවත් එක්ක මේ ඩිජිටල් පේන්ටිං කියන කාරණාව යම්කිසි අලුත් දෙයක් විශේෂයෙන් මේ අපේ ලංකාවට ටිකක් අලුත් දෙයක් අලුත් කන්සෙප්ට් එකක් වෙලා තිබුණා. දැනටත් එහෙම නැතුවම නෙමෙයි. නමුත් දැන් ටිකක් අපි ඒක දන්නවා. ටිකක් අලුත් දෙයක්. ඉතින් ඒ නිසා මේ දැන් මේක කරන්නේ ඇත්තටම මේ දැන් ඩිජිටල් කියන වචනෙත් එක්ක ගත්තාම අපි තාක්ෂණෙත් එක්ක භාවිතා කරලා තමයි මේක කරන්නේ. එතකොට මේ ගොඩක්ම අපි ඡායාරූප මේ සංස්කරණ මෘදුකාංග වලින් විශේෂයෙන්ම කිව්වොත් Photoshop මෘදුකාංගේ පාවිච්චි කරලා තමයි බොහොමයක් අපි මේක කරන්නේ. මේකෙදි කරන්නේ මේ කියන්නේ තාක්ෂණික විදිහට ඩිජිටල් මාධ්‍යයෙන් මේ ඡායාරූපයක් අරගෙන ඒක යම්කිසි චිත්‍රයක් ආකාරයට ඒකේ තියෙන දැන් ඡායාරූපයකක් තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙනවා ඇත්තටම. ඒ අඩුපාඩුකම් මගහරවාගෙන සමහරට අර කිව්වතගේ ෂැඩෝස් හයිලයිට්ස් වල අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා හදලා ඉවර වෙලා අපි තියනවට වඩා ලස්සනට ඒ පින්තූරේ මේ ඉදිරිපත් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. එතනදී කරන්නේ ඇත්තටම මේ ඔක මේ එක තියරි එක ගත්තොත් ඔය තියෙන පික්සල්ස් එකතු කරලා යම්කිසි 3D ලුක් එකක් එන එකක් තමයි මේ මම කරන ස්මජ් ආර්ට් එකේදී තියෙන්නේ. ඊට අමතරව ඩිජිටල් ආර්ට්ස් තියෙනවා තව ගොඩක්. ඒ කියන්නේ සමහර අය ඉන්න වෝටර් කලර් ආර්ට් එකක් විදිහට මේක කරන අය. ඔව්. ඒ වගේ ලොකු මේ කියන්නේ සෑහෙන වෙරයිටිස් තියෙනවා මේකේ මේ ප්‍රභේද තියෙනවා මේ කියන කලාව ඇතුළත. ඉතින් මම ප්‍රගුණ කරන්නේ එකෙන් එකක් විතරයි. ඇයි ඒකම සිලෙක්ට් කරගත්තේ මොකක්ද හේතුව? මම හිතනවා ඒක මට පහසුවෙන් කරන්න පුළුවන් කියන එක. මොකද මගේ කාල වේලාවත් එක්කත් මට ලොකු දේවල් try කරන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. මේකටත් වෙලාවක් නොයනව නෙමෙයි. ඇත්තටම කිව්වොත් මුල් එකේදී දැන් මට ගියාම හිතන්නේ පැය 6ක් විතර පළවෙනි එක කරා. පළවෙනි ඔව්. කරලා ඉවර කරා. පළවෙනි අර මම කිව්ව පළවෙනි එක නම් ටිකක් ඔහේ නිකන් මම කරේ නෑ try කරන්න වගේ අපි කරන්නේ. ඒක එච්චර වෙලාවක් ගියේ නෑ. නමුත් මේ මම හරියට හිතලා හර හොඳටම කරන්න try කරපු එකේදී මට මං හිතන්නේ පැය 6ක් විතර ගියා. ඒක කරන්න. මොකද දශමෙන් දශමේ අපි ඒක හරියම ඇත්තටම අමාරු වැඩක්. මේ පින්තූරේ අරගෙන අපිට පොඩ්ඩක් කියන්න කොහොමද process පිළිවෙල නේද? ඔව්. ඒ කියන්නේ මේ Photoshop වලින් අපි හදන නිසා දැන් පින්තූරය ඉස්සෙල්ලා Photoshop එකට අපි import කරගන්න ඕන. එහෙම කරගෙන ඒකේ අපි ඉස්සෙල්ලාම ඕනනම් දැන් අපිට දැන් ඔය අවශ්‍ය කරන frame size එක. ඒ කියන්නේ අපි හිතමු දැන් print එකෙන් ඕක එළියට එනවා නම් එහෙම කියලා හිතාගෙන අපි Photoshop එකෙන් ඒ අදාළ අඟල් වලින් ඒ size එක ගන්නවා. අරගෙන ඒකට ඇතුළට දානවා අපි මේක පින්තූරේ. දාලා අවශ්‍ය කරන විදිහට resize කරලා ඊට පස්සේ මේකේ හදන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අපිට ඒ කියන්නේ ගත්ත පමණින් මේ ඡායාරූපය මේ ස්මච් කරන්න ගන්න බෑ. එතනදී ඉස්සෙල්ලාම මේකේ තියෙන මේ ටෝන් එකේ තියෙන මොන හරි ගැටලු තියෙනවා. දැන් කියන්නේ ඇත්තටම පින්තූරයක් ඡායාරූප ශිල්පයක් අරගෙන ඒක අප්ලෝඩ් කරනකොට මොකක් හරි විදිහකින් ඒ කියන්නේ තියෙන්න පුළුවන් යම්කිසි වර්ණවල ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු ටික අපි මේ අපි හදා ගන්න ඕනේ මේක කරන්න ඉස්සෙල්ලා. එතකොට මේ ඒ ටෝන් එකේ තියෙන වැරදි අපි හදන්න ඕනේ. ඊළඟට එහෙම කරලා ඉවරලා මේකේ අර ෂැඩෝ හයිලයිට් වලත් පොඩ්ඩක් අපි එහෙම කරන සමහර ඒවා තියෙනවා ගොඩක් අර ෂැඩෝ ගතිය වැඩි ඒවා. එහෙම හදපුවම වෙන්නේ සාමාන්‍යයෙන් අර ටික කළු ගතියක් වැඩි වෙන තුර ෂැඩෝ ගතියක් වැඩි වුණාමත් ඒක කැතයි. එතකොට මේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ මේ දෙක අතර. හයිලයිට් සහ ෂැඩෝස් කියන දෙක අතර. එතකොට මේ ඒවා හදන්න ඕන. හදලා ඉවරලා තව එක දෙයක් කරන්න ඕනේ මේකෙදි. මේ අපි ගන්න පින්තූරේ අපි ෂාර්ප්නස් එක පොඩ්ඩක් වැඩි කරනවා. සහ මේක පික්සල්ස් වලට චුට්ටක් තව කඩන්න උත්සාහ කරනවා.
ඒකට මේ අර ෆොටෝෂොප් වල ෂාප් කියන මේකට ගියන් පස්සේ අපිට ගන්න පුළුවන් මේ අන්ෂාප් කියලා මේකක් තියෙනවා අත්තට මේක කිව්වොත් එතනින් ගිහිල්ලා පොඩ්ඩක් එතකොට ඒක මේ අපි අගේ වැඩි කරොත් පොඩ්ඩක් ෂාප්නස් එකක් එනවා සහ පික්සල්ස් වලට කැඩෙන ගතියක් අපිට පේනවා. දැන් ඒ කියන්නේ පික්සල්ස් වෙන් වුණාම අපිට තිත් වගේ ගතියක් පේනවා පින්තූර එක zoom කරලා ගත්තාම. එතකොට මේ එහෙම කරගෙන අවශ්‍ය නම් තව අපිට පුළුවන් ෂාප්නස් එක වැඩි කරගන්න. ඒ ෂාප් ටූල් එකක් අපිට තියෙනවා ටූල් බොක්ස් එකේ Photoshop වල. ඒකෙන් අවශ්‍ය දැන් අපිට ඇත්තටම අපි හිතන්න ඕන මේ පේන්ටිං එකේදී ඒක ඇත්තටම එකෙන්කට වෙනස් වෙනවා. දැන් අපි තෝරගන්න කෙනාගේ ඒ අදාළ පින්තූරේ තියෙන විශේෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඕනම කෙනෙක්ගේ අපි කියන්නේ පෝට්‍රේට් එකක තියෙන ප්‍රධානම දේ තමයි S2. ඒ කියන්නේ ප්‍රබලම දේ තමයි මේ කෙනෙක්ගේ S2 තියෙන පින්තූර එක. එතකොට ඒක හරියට තියෙන්න ඕන. ඊළඟට ඒ කියන්නේ මූණේ තියෙන අපි කියන්නේ දැන් S2 නහයකට හැම දෙයක්ම හරියට තියෙන්න ඕන. එතකොට එතනදී ඒ දේවල් හරියට ෂාප් වෙලා ඒ කියන්නේ අර බොහොම ඒ කියන්නේ බ්ලරි නොවන විදිහට ෂාප් විදිහට අපි ඒක අවුට්පුට් එක දෙන්න ඕන නිසා ඒ දේවල් වල ෂාප්නස් එක ඕනම් පොඩක් වැඩි කරගන්න පුළුවන් අපිට. කරගෙන අපිට පුළුවන් ඊළඟට මේ ස්මච් කරන එක පටන් ගන්න. දැන් එතනදිත් අපිට නිකම්ම කරන්න බෑ. ඒකට අවශ්‍ය දැන් මේක මේ ඩිජිටල් ස්මච් පේන්ටිං එක කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන දේවල් තියෙන්නේ මේ Photoshop වල බ්‍රෂ් තියෙනවා අපිට. ඒ බ්‍රෂ් එකෙන් තමයි අපි මේ දේවල් කරන්න හැම එකම. ඒ කියන්නේ බ්‍රෂ් එකත් එක බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න බෑ. ඒකට මේ ගොඩක් මේ බ්‍රෂස් අවශ්‍යයි. දැන් ස්කින් එක අපි හදනවා නම් ස්මච් කරනකොට ඒකට වෙන විදිහේ බ්‍රෂ් එකක් ඕන. ඊළඟට සියුම් ඔව් ඒ කියන්නේ අපි කරන තැන අනුව දැන් කියන්නේ දැන් අපි කොණ්ඩේ හැම කරද්දි විශේෂයෙන් කොණ්ඩේ කියන දේ හදන්න හරිම අමාරුයි. දැන් අපි ගත්තොත් ගෑනු ළමෙක්ගේ අපි පේන්ටිං එකක් කරනවා නම් සමහර තියෙනවා දැන් අර කෙස් රොදවල් තියෙන දේවත් ඒ විදිහටම අපි සමහරට ගන්න වෙන අවස්ථා තියෙනවා මේ ස්වභාවික භාවය අපිට පෙන්වන්න ඕන නිසා ඒක හදන්න හරි අමාරුයි. ඉතින් මේ ඒ දේවල් වලට වෙනම බ්‍රෂස් තියෙනවා සහ සමහර අවස්ථාවලදී අර මේ වෙන අපි සියුම් බ්‍රෂ් එකක් නැත්නම් පෙන් ටූල් එක තියෙන අපි Photoshop වල ඒක පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ මේ ගොඩක් ටූල්ස් වල ගොඩක් මෙතඩ්ස් වල එකතුවක් තමයි මේක. ඒ හැමදේම හරියට පාවිච්චි කරොත් සහ සංයමයෙන් කරොත් තමයි අපිට නිර්මාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් එක පාරම කරන්නත් බෑ. ඒ කියන්නේ පින්තූර අරගෙන අර මම කියපු දේ කරයින් පස්සේ අපි මේක ගොඩක් zoom කරන්න ඕන. අපේ වර්ක් ස්පේස් එක ඇතුලේ zoom කරලා ඊට පස්සේ එතනින් මේ අපි බොහොම දශමෙන් දශම ඒකත් බ්‍රෂ් එකේ ස්ට්‍රෙන්ත් එක විශේෂයෙන් මේක මම කියනවා බ්‍රෂ් එකේ ස්ට්‍රෙන්ත් එක අපි ගානට මේ මැනේජ් කරගන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් සමහර විට ඒක ස්ට්‍රෙන්ත් එක ප්‍රමාණය වැඩි වුණොත් අර ස්මජ් එක දැන් ස්මජ් කරනවා කියලා කියන්නේ මේ නිකන් අර මේ හරියට අර බොඳ කරලා දානවා වගේ එකක් නේ තියෙන්නේ. එතකොට දැන් අපිට අවශ්‍ය කරන තැනක ඒ බොඳ වීම වැඩි වුණොත් අතනදී බොදවීම අපි කරන්නේ නා 3D ලුක් එක ලබා ගන්න අර අපි වෙන් කරපු පික්සල්ස් ටික අපහු එක්කව කරලා. ඒක තමයි මෙතනදී වෙන්නේ. එතකොට මේ ඒක වැඩිපුර වුණොත් ඒ ඡායාරූපයට හානියක් වෙනවා. එතකොට අර අවශ්‍ය අපිට තියුණුව පේන්න අවශ්‍ය කරන තැන් බොඳවීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නොවන නිසා බොහොම සංයමයෙන් ඒ දේ කරන්න ඕන. අවශ්‍ය මේ ප්‍රමාණයට අපි බ්‍රෂ් එක හදාගෙන ඒ විදිහට කරන්න ඕන. හරි. දැන් මට මේ අහන්න හිතන දේ තමයි අනිත් එක දැන් ෆොටෝග්‍රැෆිත් කරනවා. එතකොට ස්මච් පේන්ටිනුත් කරනවා. අනිත් ප්‍රධානම දේ තමයි ළමයින්ට ටීච් කරනවා. කොහොමද මේ කාලය කියන දේ කල්පනා කරගන්නේ? මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ කොහොමද හරියට මොවා කල්පනා කරගන්නේ? මොකද පේන්ට් එකකටත් ලොකු කාලයක් වැය කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆොටෝග්‍රැෆි කරනවා නම් විශේෂයෙන්ම ට්‍රැවලින් ෆොටෝග්‍රැෆි කරනවා නම් ඒ වෙනුවෙන් යම් කිසි කාලයක් වැය කරන්න ඕනේ. එතකොට උදේ ඉඳන් පැය 7ක 8ක ප්‍රමාණයක් පාසලේ රැඳෙන්න ඕනේ. දැන් මේ දවස්වල මම හිතා යථා තත්ත්වයටපත් වෙලා තියෙන නිසා දරුවන්ට වැඩිපුර කාල සීමාවක් උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ආෆ්ටර් ස්කූල්. එතකොට ඒවත් එක්ක කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ? ඇත්තටම ලොකු අභියෝගයක් තමයි ඒක නම් මේ දැන් ළමයි කියන අදස එක්ක ෆොටෝ ගන්න එක්ක අඳින්න නැත්නම් අපිට උගන්වන්න. දැන් අඳින කතන්දරේ තාම දන්නේ නැහැ මම හිතන්නේ ඒගොල්ලෝ. ෆොටෝග්‍රැෆි නම් දන්නා මොකද මම ඉස්කෝලේ මේ රාජකීය විද්‍යාල ඡායාරූප සංගමේ මම නියෝජ්‍ය අනුශාසකවරයා විදිහට කටයුතු කරන්නේ. ඉහළ දූරයක් ඔබවනවා ඒකින්ද දන්නවා. ඒක නිසා මේ ඒ ගැන නම් දන්නවා. නමුත් මේ ගැන මම හිතන්නේ කට්ටිය දන්නේ නැහැ තාම. ඉතින් මේ එතනදී ඇත්තටම ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තිනවා. දැන් මේ මොකද අර දීර්ඝ නිමාඩුවකින් පස්සේ මේ දේ දැන් ආපහු අපි වැඩ පටන් ගත්තයින් පස්සේ මේ අර කිව්වත් ඔය කාලකලමනාකරණය කරගන්න ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් කොහොම හරි හැමදේම සාර්ථකව කරගන්නවා. ඇවිදින්න නම් තියෙන කාලය ටිකක් අඩු වුණා ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔය පහුගිය ඒ කාලෙත් එක්ක අපිට
සංචරණ සීමා පැනවුන නිසා ඉතින් ඇවිදින්න හම්බුනේ නැහැ ගොඩක් මාස ගානකින් කොහෙවත් ගියේ නැහැ. ඉතින් මේ අර අනික් දේවල් දැන් අතරම දැන් නම් කරන්නේ පේන්ටිං සහ මේ මගේ රාජකාරී කටයුතු. ඒත් හැකි හැම විදිහටම මම මේ දේවල් කරගන්නවා කොහොම හරි. කොහොමද මේ දරුවන්ගේ ලැබෙන ප්‍රතිචාරය කොහොමද ඒ වලට? එක එක්කෙනා එක එක විදිහේ විචාර දැක්වීමනේ කරන්නේ. ඒ කියන්නේ ඡායාරූපකරණයට නම් දැන් මට ඇත්තටම මගේ අපේ සංගමේ ඉන්න දරුවෝ නිතරම මාත් එක්ක ගනුදෙනු කරනවා. අපි දැන් ඒ වැඩමුළු තියද්දි සහ ඒ වගේ දේවල් කරද්දි ඉතින් ඒගොල්ලොන්ගේ ඡායාරූප මට පෙන්වන අවස්ථාවල් තියෙනවා. අපිත් හැම අවුරුද්දෙම ඡායාරූප ප්‍රදර්ශනයක් කරනවා. ප්‍රබාලයක කියන්නේ ෆෝකස් කියලා මේ ඡායාරූප ප්‍රදර්ශනයක් කරනවා අපේ මේ ඡායාරූප සංගමයේ මූලික වෙලා. එතනදිත් ඉතින් ලොකු දේවල් ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ අය දැන් ඒ දේවල් මාත් එක්ක හුමාරු කරගන්නවා ඒ දහස්. එතකොට ඒගොල්ලන්ගේ පින්තූර වල තියෙන අඩුපාඩු. ඔව්. වැරදි කියනවද සර් මේක මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි. අඩුපාඩු පෙන්නලා දෙනවා. කියන්නේ මට තියෙන දැනුමත් එක්ක මම හිතනවා මට ඒ දේ ඒගොල්ලන්ටත් උදව්වක් කරන්න පුළුවන් කියලා ඒ පැත්තෙන්. හොඳයි. මම මතක ඇතුව ඉංග්‍රීසි උගන්වන්න. හරි. මං හිතන්නේ මේ සෑහෙන වෙලාවක් කියලා මොකද අපි අර මං හිතන්නේ කියනවා වැඩිව වැඩේ කරලා පෙන්වන්න තිබ්බනම් හොඳයි වගේ එකක් මට හිතුණා. මොකද මේ ටිකක් අමාරු කර්තව්‍යයක් මොකද මම මේ සහ මේ ස්මජ් පේන්ටින් කියන එකට මං හිතනවා ගොඩක් අය මේ කියන්නේ ගොඩක් අය කියන්නේ මේකට තාම ඉන්වෝල්ව් වෙලා නැහැ. මොකද හැමෝම පෝර්ට්‍රේට් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා මේක ටිකක් හිතුණා මේ ධනංජය මෙවන් කියන්නේ නැද්ද මේක මේ ෆිල්ටර් එකක් දාලා මෙහෙම හදපු එකක්. ඔව් ඔව්. එහෙම එනවා නේද? ඔව් ඒක කියන්න ඕන. මොකද දන්නවද දැන් ඕක පටන් අරගෙන මුල්ම කාලෙදී දැන් ඔක අප්ලෝඩ් කරම සමහර දැන් මෙසේජ් කරලා අහනවනේ එහෙම. මේ සමහරව හිතන්නේ දැන් සමහරව අහගන්න දැන් ගොඩක් අය හිතන්නේ මේක ලේසින් කරන්න පුළුවන් කියලා. ඉතින් හදනවා අපිටත් හදලා දෙන්න පුළුවන් දෙයක් කියලා අහනවා ඉතින්. මේ නිකන් නේද? ඔව්. ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් අය ඒ අහන්නේ ඒක හිතලා දැන් මේක ඇප් එකකින් කරනවා එහෙම කියලා. මොකද ඇත්තටම අර ඒ කාලෙදී මේ ගොඩක් මොබයිල් ඇප් වලින් ඔක් කරන ට්‍රෙන්ඩ් එකක් ආවනේ. දැන් එතකොට අපිට ලොකු අභියෝගයක් දැන් ස්මජ් පේන්ටර්ස්ලාට ලොකු අභියෝගයක් ආවා මේ ඇප් එක ගනුදෙනු කරන එක. හැබැයි එතන අභියෝගයක්ම කියන්නත් බෑ. මොකද ඇත්තම ස්මජ් පේන්ටිං එකක් කියන්නේ ඩිජිටල් පේන්ටිං එකක් සහ ඔය ඇප් වලින් ගන්න මේ අවුට්පුට් එක කියන්නේ පැහැදිලිවම දෙකක්. මේ එකකින් එකත් මම කියන්න ඕනේ මේ ඇප් එකකින් කරන්න පුළුවන් දෙයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද ඇප් එකකින් කරන්න පුළුවන් අපි මැෂින් එකක් ඇතුළට යම්කිසි අමුද්‍රව්‍යයක් දාලා ඒකෙන් දෙයක් එළියට ගන්න වගේ අර ප්‍රෝග්‍රෑම් කරපු දෙයක් නෙන්නේ. නමුත් මෙතනදී අපි සම්පූර්ණයෙන් ඒ ආටිස්ට් නිදහස තියෙනවා යම්කිසි දෙයක් කරන්න. එතකොට එයාට ඒ වෙනස්කම් කරන්න පුළුවන්. දැන් මට උනත් මට එන පේන්ටිංස් වල සමහර අය කියනවා මේකේ දැන් අර ඇඳුම් වල කලයක වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ අපිට ඒ දේ කරන්න පුළුවන් අර මැනුවලි කරනකොට. නමුත් අර වගේ දෙයකදී මේ ඇප් එකකින් කරනකොට අපිට ඒ දේ කරන්න බෑ. එතකොට ඒ වගේ සීමාවන් තියෙනවා. මුල් කාලේදී අර කිව්වත් ඔය ගොඩක් අය මේ හිතන් හිටියේ එහෙම තමයි. නමුත් මේක ඊට වඩා අමාරු කාර්යයක් කියලා දැන් ගොඩක් අය දැනගැනීමෙන් ඉන්නවා. හරි. ඉතින් ඔන්න ඔය වැඩේ වෙන්නේ ඇප් එකකින් නෙමෙයි. ඇප් එකකින් නෙමෙයි. තමන්ගේ හැකියාවෙන් වෙන්නේ මහන්සියක් තියෙනවා ඒක පිටිපස්සේ ලොකු කාලයක කැපකිරීමක් තියෙනවා. ඔව්. ඉතින් හොඳ දක්ෂතාවයක් තියෙනවා. මේ හැම දෙයකම ප්‍රතිඵලයක් තමයි අවසානයේදී ස්මජ් පේන්ට් එකක් විදියට ඔබේ අතට එන්නේ නේද? හරි. ඔය ෆ්‍රී කරන්නේ ඒක තමයි. ෆ්‍රී කරන්නේ නැහැ වැඩි. ඉතින් මතක තියාගන්න ඕනේ. එනකට පොඩ්ඩක් අපි හිමීට පොඩ්ඩක් කතා කරගන්න නේද? පොඩ්ඩක් වැඩසටහන ඉවරලා පොඩ්ඩක් කතා කරමු. හරි. අපි යනවා පුංචි බ්‍රේක් එකකට. බ්‍රේක් එකෙන් පස්සේ අපි එකතු වෙමු youth art beat එකත් එක්ක. youth art beat එක තමයි ඔයගලන් එකතුලා ඉන්නේ නැවතත්. ඉතින් අද දවස විශේෂය අපි ගොඩක් කතා බහ කරන්නේ මේ ස්මජ් පේන්ටිං සම්බන්ධව. මොකද අපි හැමදාමත් පේන්ටිං ගැන කතා බහ කරනවා. නමුත් මේ ස්මජ් පේන්ටිං සම්බන්ධව අපි අද දවසේ ටිකක් විශේෂයෙන් කතා බහ කරනවා නේද? මොකද ගොඩක් අය හැමෝම මේ පෝර්ට්‍රේට් වලට ආසයි. හැබැයි ස්මජ් පේන්ටිං කියන්නේ එක්තරා ලස්සන කලාවක් ඒ කැටගරි එකේම තියෙන. ඉතින් ධනංජය දැන් ආසයි කිව්වනේ මේ කලාවේ ඉන්න පිරිසට හරි ලැබී කියලා කිව්වා. පොඩි කාලේ ඉඳන් ආසයි කියලා කිව්වා නේද? ආදරෙයි කියලා කිව්වා. ගොඩාක් දේවල් කිව්වා. දැන් ඉස්සල්ලාම දැන් මේ ස්මජ් පේන්ටිං පටන් ගන්න ඇත්තේ ඒගොල්ලන්ගේ ස්කෙච් කරලානේ නේද? අපිට මට කියන්නකෝ ඒ අත්දැකීම කොහොමද කියලා. ඇත්තටම අර කිව්වත් වගේ දැන් පෝර්ට්‍රේට් වලින් මම try කරන්න ගත්තා ඒගොල්ලන්ගේ ඉස්සල්ලාම. එතකොට මේ එතනදී ගාමි ෆොන්සේකා මහත්මයාගේ
එකක් කළා ඉස්සල්ලාම කරේ. ඊළඟට අනුජා විරසිංහ මහත්මියගේ කළා මට මතකයි නන්දා මාලිනී මහත්මියගේ ඔය වගේ කියන්නේ මුල් කාලේ try කරන්න කරපු දේවල් තිබුණා. ඊළඟට ගොඩක් ඇත්තටම මේ කලාකරුවන්ගේ පින්තූරු මම කළා. ස්වර්ණමාල වරචි මහත්මිය ඊළඟට විශාල පිරිසක් ජෝබ් ඒක්‍රම මහත්මයා රංගනී සේරසිංහ මහත්මියගේ ඒ කියන්නේ ලොකු කලෙක්ෂන් එකක් දැනට තියෙනවා එහෙම හදපු පෝට්‍රේට්ස්. ඒ කාලේ වැජ්ජබුණු පිරිස. ඔව්. ඒ මොකද මම හිතන්නේ ඒක හරි වටිනවා කියන එක. මොකද එයාගේ සමහර අයගේ පේන්ටින්ග්ස් එහෙම කරලත් නැහැ කව. ඒ කියන්නේ මේ මාධ්‍යෙන් එළි දක්වලා නැහැ. ඔව් මොකද දැන් තමයි ඔය මාධ්‍ය භාවිතා කරලා ඒ අයගේ සහ දැන් ඉන්න නවකයින්ගේ ඔය මේ චිත්‍ර නදින්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අර මුලදී ඇත්තට මේක දැන් අපි දැන් මම මේකට එන්න කලින් එහෙම යොමු වෙච්ච ඉඳලා තියෙනවා ඇත්තටම. නමුත් අර එච්චර ගොඩක් කටි දැනගෙන හිටියේ නෑ මේක ගැන. ඉතින් මේ මං හිතන්නේ දැන් මේ විදිහට අපිට මේ අපි දන්න දෙයින් ඒ අයට අපි දෙන උපහාරයක් හරි ගෞරවයක් හරි විදිහට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම දැන් මම ඒවා මේ සමාජ මාධ්‍යයට උදාහරණ අප්ලෝඩ් කරපුවම ඇත්තම ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ සහ ඇත්තට මේ කලාකරුවන් පවා මට මේ කියන්නේ මම බොහෝ විට try කරනවා මේ ඒගොල්ලොන්ව සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ දැන් මම අදින පේන්ටිං එක ඒගොල්ලොන්ට ලැබෙන සලස්සන්න මම උත්සාහ කරනවා. කොහොම හරි එහෙම ආපු ඒවා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම විශාල වශයෙන් අගය කරා. මේ ඉතින් ඒකත් මට ලොකු සතුටක් ඇත්තටම. මම ඉගෙන ගත්ත සහ මම උත්සාහ කරපු කලාවෙන් මට ඒ වගේ දෙයක් කරන්න ලැබීම මේ වගේ අගයීම් ලැබෙන එක මට ලොකු ශක්තියක්. දැන් අපි දෙන්නක දෙක ගන්න නම් එච්චර කලබල වෙන දෙයක් නෑ. මෙතනට ආපුවම අපි දෙන්න ඉන්නවා. නේද? ඔයා කොහොම හරි අර 60 ඔය කීයද දැම්මේ 64න් කීයද? මේ මං හිතන්නේ 50 ගණන් මෙයා. දැන් මේ මට අහන්න හිතන දනංචගේ දැන් මේ ආර්ට් එකට මම හිතනවා අපි දන්නවා මේ ලෝකේ ගොඩක් ජනප්‍රිය ආර්ට් එකක් මේ ස්මජ් ආර්ට් කියන්නේ ලංකාව කොයි වගේ තැනකද ඉන්නේ? ඔයා විතරද නැත්නම් තව මේ වැඩේ කරන ලංකාවේ තව ආටිස්ලා ඉන්නවද කොහොමද? මොකද අපිට හම්බ වෙලා තියෙනම පෝට්‍රේට් ආර්ට්ස් පෙන්සිල් ආර්ට් ඒවා කරන. ස්මජ් ආටිස්ලා ඉන්නවා ලංකාවේ. දැන් මම මේකට යමුනේ බොහොම ඈතකදී. මට කලින් මෙතෙන්ට ආපු මට වඩා ප්‍රවීණ කට්ටිය ඉන්නවා. සාමාන්‍ය ලංකාවේ ගත්තම දැනට ඒ කියන්නේ ගොඩක් චාරුප ශිල්පීන්ම මේකට යොමු වෙන ප්‍රවණතාවයකුත් තියෙනවා ඇත්තටම. මොකද මේ ගැන දන්න නිසා. සහ මේ ගොඩ දෙනෙක් ඉන්නවා දැනට නම් කරන අය ඉන්නවා සාමාන්‍යයෙන් මම හිතන්නේ. ගොඩක් ප්‍රමාණයක් කියලා අපිට කියන්න බෑ. නමුත් ආටිස්ලා යම් ප්‍රමාණයක් අපිට දැනට ලංකාවේ ඉන්නවා මේක කරන කට්ටිය. ඒකත් විවිධ ප්‍රභේද කරන අය ඉන්නවා. දැන් අර වෝටර් කලර් ආර්ට් එකක් විදිහට කරන අය ඉන්නවා. සහ දැන් මම කරන දේ ස්මජ් ආර්ට් එකක් විදිහට කරන අය. දැනට ලංකාවේ තියෙන තත්ත්වය ඒකයි. අපි ලෝකයේ තත්ත්වය කතා කරොත් මේකේ ඇත්තටම දැන් යුරෝපා රටවල ගත්තා මේකත් ගොඩක් තියෙනවා. මේ කලාව ඒ වගේම විශේෂයෙන්ම මේක වැඩිපුරමම දකින්න ලැබෙන්නේ මේ ඉන්දුනීසියාව කියන්නේ මේ ඔය අග්නිදිගාසියාතික රටවල ගොඩක්ම තියෙන එක කියන එක මට තේරෙනවා. ඇත්තටම අපි දැන් කියන්නේ Instagram එකෙත් මම ඒක දකිනවා ගොඩක්. ඒ කියන්නේ ඉන්දුනීසියන් කට්ටිය ගොඩක් මේව අප්ලෝඩ් කරනවා. සහ දෙවෙනියට මම හිතන්නේ පිලිපීනය මම දන්න විදිහට මේක කරන්න. ඉතින් මේ ඒ කියන්නේ ඒ රටවැසියෝ ගොඩක් කැමතියි මෙන්න මේ ආර්ට් එකට. මම හිතන්නේ ඒකට හේතුවක් ඇති සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දැන් අර මම මේක හොයපු විදිහට මට හම්බුනේ ඒ අය ගොඩක් කැමතියි කියනවා මේ සාම්ප්‍රදායික දැන් මේකත් ඇත්තටම අර ඔයිල් පේන්ටිං එකක් වගේමනේ. ඒ ඔයිල් පේන්ටිං කියන කලාවට ඒගොල්ලෝ ගොඩක් කැමතියි. ඉතින් අර ඒ නිසා මේ ඒක යම් විදිහකින් තමුගේ ගෙදරට එක් කරගන්න තමුගේ පින්තූරයක් විදිහට හදාගෙන ගන්න ඒගොල්ලෝ උත්සාහ කරන නිසා සහ මේක නෝමල් අපි කරන කැන්වස් ආර්ට් එකකට ඒ වගේ දෙයකට වඩා ඉක්මනට කරගන්න පුළුවන් නිසා මම හිතන්නේ ඒගොල්ලෝ ඒකට උත්සාහ කරන්නේ නැති. දැන් ලංකාවෙත් ඒ ට්‍රෙන්ඩ් එකට තමයි ඇත්තටම යමින් ඉන්නේ. හරි. දැන් කියන්නකෝ බලන්න මේ ආර්ට් වලට තියෙන වටිනාකම මොන වගේද? ඒ ගැන කතා කරද්දී ඇත්තටම මේ දැන් ඒකට ලංකාවේ තියෙන තැන ඇත්තටම හැදීගෙන යනවා කියලා මට හිතෙනවා. මොකද මටත් ගොඩක් අය මාව සම්බන්ධ කරගන්න නිසා මම මේක දන්නවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඡායාරූපයක් කියන දේ දැන් මේකට මුල වෙන්නේ ඡායාරූපය තමයි. ඒ කියන්නේ ඡායාරූපයට ගන්න දෙන්නේ අපි පේන්ටිං එකට ගන්න. එතකොට මේ දැන් ඒ ඡායාරූපයක් වුණත් සමහර විටක මේ ස්මජ් පේන්ටිං එකකට ගන්න එකේ වටිනකමක් තියෙනවා. හේතුව දැන් අපි හිතමු දැන් හදිසිය අපිට ඡායාරූපයක් ගන්න වෙනවා. නැත්නම් අපි ගාව තියෙන එකම එක ඡායාරූපය කියලා. දැන් සමහරට අපි අතර නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඉතුරු වෙලා තියෙන සමහර ටිකක් ඩැමේජ් වෙච්ච ෆොටෝ එකම එකක් වෙන්න පුළුවන්. එතකොට අපිට දැන් පුළුවන් ඒ ඡායාරූප පොඩ්ඩක් රීටච් කරලා අරගෙන පොඩ්ඩක් හොඳ විදිහකට පත් කරලා එතනින් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා දැන් ඒක මේ ස්මජ් පේන්ටිං වල විශේෂම දෙයක් ඇත්තටම. අපි තියෙන පින්තූරය ඒ විදිහටම ගන්නෙ නැහැ. ඒ පින්තූරේ අදාළ පුද්ගලයා අපි ගන්නවා. ඒට අදාළ මේ පසුබිමක් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි පාවිච්චි කරනවා. ඒකත් අපි විසින්මයි කරන්නේ.
ඒ කියන්නේ අපි ගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකක් කොහෙකවත් එකක් දාන්නේ නැහැ. අපිම හදනවා. මේ ඒක කරන්නේ ඇත්තටම මේ හැමදේම මේ බොහොම කලාත්මකව කරන දේවල්. ඒ කියන්නේ එතනදිත් අපි ඒ ඉන්න පුද්ගලයාගේ ඇඳුමේ වර්ණය වෙන්න පුළුවන් සමහර නැත්නම් හැමේ වර්ණය. ඒත් එක්ක බොහොම මැච් වෙන විදිහේ පාටවල් අපි පාවිච්චි කරනවා. මේ ඉතින් ඒ විදිහට කරන නිසා දැන් අගේ හදිස්සිය ගත්ත පින්තූරයක් වුණත් අර බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙන නිසා ඒකට තව බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා ෆ්‍රේම් කරලා ගෙදරක තියාගන්න පුළුවන් මට්ටමකට එනවා. ඔව්. දැන් එතකොට සෑහීමකට පත්වේ හැකි බජට් එකකට මේ දේ තව කෙනෙකුට අලෙවි කරන්න පුළුවන්. පුළුවන්. ඒකත් මම හිතන්නේ මේකට යොමු වෙන්න විශේෂ හේතුවක් ඇති මේ කට්ටිය. හොඳයි නේද? දෙන්න මේකපාරට හොඳයි කියන්නේ. හරි. දැන් මම ගොඩක් පේන්ටිං ගැන කතා කරපු හින්දා දැන් මේ මට හිතුණා ආයි පොඩ්ඩක් ඡායාරූප කරන පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න අපි ධනංජයකින් මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මේ දැන් අපි ඡායාරූප කරන්නේ කිව්වම මේක එක එක කොටස් වලට බෙදනවානේ. ඡායාරූප වර්ගීකරණය වර්ගීකරණය වෙන මොනවාද ඒ ඡායාරූප වර්ග? විවිධ වර්ග තියෙනවා ඇත්තටම ගත්තොත් දැන් කියන්නේ අපි කිව්ව ඡායාරූප කරන අංශ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර ප්‍රධානම එකක් තමයි අපි දැන් ගොඩක් ඔය දකින වයිල්ඩ් ලයිෆ් කියන එක වනජීවි ඡායාරූප කරන කියන එක අපිට එකක් තියෙනවා. ඊළඟට පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි කියන්නේ ආලේඛ ඡායාරූප කියන එක තියෙනවා. ඊළඟට මේ භූමි දර්ශන ලෑන්ඩ්ස්කේප් කියන එක. ඊළඟට ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි තවත් බොහොම ප්‍රබල මාධ්‍යයක්. ඔව්. ඒ වගේ තියෙනවා ඊළඟට මේ ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි තවත් බොහොම ප්‍රබල දෙයක්. මේ හැමදේම එකින්කට වෙනස්. තව දැන් මම නොකියව ගොඩාක් දේවල් තියෙනවා. මේ ඉතින් මේ හැමදේම එක්කහු කරලා ගත්තම ඡායාරූප කරණය කියන්නේ අපිට ඇත්තටම ගොඩක්ම අත්‍යවශ්‍ය දෙයක් මේ අපේ එදිනෙදා කටයුතු වලට. මේ මාධ්‍යකරණයට සහ හැම දෙයකටම ලොකු උදව්වක් ඇත්තටම. හරි. හොඳයි. මම හිතන්නේ ගොඩක් දේවල් කතා කරා ධනංජයත් එක්ක. ධනංජය මේ දැන් මට මේ ප්‍රශ්නයක් අහන්නත් හිතුණා. දැන් මේ ස්පොන්ජ් ආර්ට් පේන්ටිං ස්පොන්ජ් පේන්ටිං වලට දැන් සාමාන්‍යයෙන් අපේ වැඩසටහන බලන් ඉන්න අලුත් කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නේද? කැමති වෙන්න පුළුවන් මේ දේ ඉගෙන ගන්න. එහෙම කෙනෙක්ට ඔබ කොයි වගේ අදහසක්ද දෙන්න කැමති සහ ඔබ උදව් කරන්න කැමතිද කොහොමද? ඔව් ඒ කියන්නේ ඒ ගැන අහන ඕනම කෙනෙක්ට උදව් කරන්න මම ලෑස්ති. මම නම් කියන්නේ මේක ඇත්තට මම මේ දේ කාගෙන්වත් ගුරුහරුකම් අරගෙන කළේ නැහැ. මම අර සෙල්ෆ් ස්ටඩි වලින්ම තමයි මම උත්සාහ කරේ. හැබැයි මට උපදෙස් දීපු පිරිසක් හිටියා. ඔව්. විශේෂයෙන්ම මේ මම එකත් මතක් කරන්නම් මේ වෙලාවේ මේ ස්තුතියක් වශයෙන් කියන්න ඕන අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දාන විතරණ මහත්මයා. මේ මගේ හොඳ මිතුරෙක්, හොඳ සහෝදරෙක්. ඇත්තටම මේ මට ලොකු මේ මම මේක පටන් ගත්ත මුල් කාලේදී මට මේ දාන්නේ මට ගොඩක් මේ අදහස් දුන්නා මේක අඩුපාඩුකම් ගොඩක්ම කිව්වා. ඇත්තටම අර මුලදී කියද්දි මමත් අර අධෛර්ය වෙන මට්ටමකට එන්න ඇති සමහර විට. හැබැයි මේ නමුත් මට තේරුණා ඇත්තටම එයා කියන්න හදන්නේ ඊට වඩා මට මේක දිනු කරගන්න විදිහක් ඒ වගේ වෙන්න නැති කියන එක. ඇත්තටම මේ ඒ කියපු දේවල් හරි. මොකද ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ දැන් එයා ඒ ඇත්තටම දානිතර මහත්මයා කියන්නේ මේ ආලේඛ ඡායාරූප කරන්නේ ගත්තම ලංකාවේ ඉන්න දවන්තෙක්. ඉතින් මේ මම හිතන්නේ ඒ උපදෙස් මට ගොඩක්ම උපකාරී වුණා. මේ ආලේඛ ඡායාරූපයක් මේ ස්මජ් පේන්ටිං එකට දාද්දි කොයි වගේ අවුට්පුට් එකක් දෙන්න ඕන, කොයි විදිහකටද මේක හැදෙන්න ඕන. අන්න ඒ දේ මම බොහොම විශේෂයෙන් ආදරෙන් මතක් කරන්න කැමතියි මේ එතුමාව මේ අවස්ථාවේදී. ඉතින් මම මගේ මේ මම දෙන උපදෙස තමයි පුළුවන් තරම් ඒ කියන්නේ මේ තනියම උත්සාහ කරන්න මේ දේ ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම අර දැන් මට තේරෙනවා ඇත්තට මම මේක පටන් අරගෙන මාසයක් යනකොට මං හිටියේ වෙන තැනක. තවත් මාසයක් දෙකක් තුනක් යනකොට මං හිටියේ තවත් තැනක. ඒ කියන්නේ අර අපි මේක කරන්න අර මුවහත් වෙන අපේ තියෙන හැකියාව. ඉතින් අර ඒ මට්ටමට අපි යන්න ඕන. කවුරුත් කියලා දෙනවට වඩා සමහරට අපිට දැන් ඒ කියන අඩුපාඩුකම් අපි පිළිගන්න ගන්න ඕන. මේකට අලුතෙන් එන කෙනෙක් ඉන්නවනම් මම කියන්නේ. ඒ ගුණදොස් එක්ක තමයි අපිට මේක කරන්න වෙන්නේ. ඒතර අපිම හිතන්න ඕන අපි මේක කරපු එක මේක හොඳයිද මේක මොනවද තියෙන අඩුපාඩුකම්. අපි හදා ගන්න ඕන තැන් මොනවද කියන එක හිතලා මේ අපිට ඉස්සරහට මේ ඒව හදාගෙන මම හිතන අපේම අර මේ මේකෙත් තියෙන ඇත්තටම අපේ ආර්ට් එකක් අපේම මේ අනන්‍යතාවයක් හදා ගන්න ඕන විශේෂයෙන්ම. තව කෙනෙක්ව කොපි කියන්නේ අනුකරණය කිරීමම නෙමෙයි අනුකරණය කරන්න සිද්ධ වෙනවා ඒක ඇත්ත. දැන් මුලදී මමත් අනුකරණය කරා ඇත්තටම. ඒ කියන්නේ මේ ඔය දැන් ටියුටෝරියල්ස් වල තිබුච්ච දේවල්නේ අපි කරන්නේ. නමුත් ඊට පස්සේ මට තේරුණා මගේ වෙන ස්ටයිල් එකක් තියෙනවා කියන එක. ඉතින් මම මේක දැන් උත්සාහ කරමින් ඒක හදාරමින් ඒක වැඩි දියුණු කරමින් මම ඉන්නේ. මම අනික් අයටත් උපදෙස් දෙන්නේ මේ විදිහට කරන්න කියන එක. තමුන්ගේම කලාවක් ගොඩනගා ගන්න ඕනේ මේකෙදි. එතකොට ඔබට යම්කිසි පැවැත්මක් තියෙයි. සහ ඔබව නිතරම කතා බහ කරන පුද්ගලෙක් බවට පත් වෙයි මේ කලාව තුළ. දැන් මොනවද ඉස්සරහට පේන්ට් කරන්න බලාපොරොත්තු වෙන
දේවල් තියනවාද ඔව් සහ ඉදිරියට මෙන්න මේ අයගේ පේන්ස් මම කරනවා කියලා හිතාගෙන ඉන්නවාද ඔව් දැනට කරපු එකන කලාකරුවන් ගෙන්නම් කරපු ගොඩක් තියෙනවා සහ තවත් කරන්න හිතන් ඉන්නවා තියෙනවා අදත් හිතාගත්තද මෙහෙම කරනවා කියලා ඔව් දැනට ඔළුවේ තියෙනවා කරගන්න වෙලාවක් නැතිකමත් තියෙන සමහරට මම ගොඩක් විට මේ කලාකරුවන්ගේ උපන්දින වලට මේ අල්ලලා මේ වගේ මේ නිර්මාණ කරනවා තියෙන සමහර ඒවා මිස් වෙන ඇත්තටම තියෙන මේ කාර්යබහුලත්වයත් එක්ක මගේ නම් ඔක්තෝබර් 28 මගේ නම් මාර්තු අපි උත්සාහ කරමු ඉන්නේ කරන්න පොඩ්ඩක් ඉස්සරහට තියෙනවා මේ ඒ වගේ ඇත්තටම මේ එමගේ පෝර්ට්‍රේට් කලෙක්ෂන් එකක් තියාගන්න අදහසක් තියෙනවා ඇත්තටම කලෙක්ෂන් එකක් එහෙම ඉස්සරහදී මම මේ ස්මන්ච් පේන්ටිං මේ කලෙක්ෂන් එක කියන්නේ එලි දක්වන්න එහෙම අයිඩියා එකක් තියෙනවා එක්සිබිෂන් එකක් වගේ අදහසක් නම් තියෙනවා ඒ අදහස මට මේ මගේම මේ හිත මිත්‍රයෝ මට මුල් කාලේදීම දුන්න අදහසක් ඔයා මේ දේ කරන්න කියන එක ඉතින් මට පොඩි මේ අදහසක් තියෙනවා ඒක කරන්න බලමු මේක සාර්ථක වෙයිද කොහොමද කියන එක හරි ආදරණීය රාජකීය විද්‍යාලය ඉගෙන ගන්න මේ සිසුවන්ට මේ කියන්නේ ඔයා සිසු වියන්නේ මේ පාර ගිහිල්ලා ශිෂ්‍යයන්ට කියන්නේ බය වෙන්න එපා එතුමා ඉංග්‍රීසි උගන්වනවා මොන එක්සිබිෂන් කරත් ඒක කරනවා නැත්තම් ළමයි බලලා ඇති මේක මාර කේස් එකක් නේ කියන්නේ එයා දන්නවා මොකද මම වැඩේ ගානට කරනවා ආචාර මණ්ඩලයෙන් මොන වගේ සපෝට් එකක්ද හම්බ වෙන්නේ ආචාර මණ්ඩලයේ කීප දෙනෙක් ඇත්තටම දන්නවා මොකද අපේ මේ විදුහල්පතිතුමාගෙත් මට ඡායාරූපයක් නිර්මාණය කරන්න ලැබුණා විදුහල්පතිතුමාත් මේක මේ අපේ ආචාර මණ්ඩලයේම සමාජික මේ සහෝදර මහත්මයෙක්ගෙන් දැනගත්තේ තිබිලා එතුමා මට කතා කරා මොකද එතුමාගේ ගීතයක් එළි දැක්වුවා මේ ළඟදී ඒ ගීතයට මේ මුලට දාන්න එතුමා ඒ පින්තූරයක් මගෙන් ඉල්ලුවා කරලා ඉතින් මට ඒකත් විශාල අවස්ථාවක් සහ විශාල ගෞරවයක් මට එතුමා වෙනුවෙන් යම්කිසි විද්‍යාල වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම ඉතින් ඒත් එක්ක ගොඩ දෙනෙක් ඒ ගැන කතා කරන්න ගත්ත දැනටත් ඒ කියන්නේ ප්‍රතිචාර තියෙනවා ඇත්තටම පවුලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ පවුලෙන් ලැබෙන සහයෝගයත් විශාලයි ඇත්තටම දැන් මට දැන් මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට ගෙදරට දෙන්න පුළුවන් සීමාව නැහැ ඇත්තටම හරි අඩුයි ගෙදර රැඳෙන කාලයත් අඩුයි සහ මේ ට්‍රාන්ස්පෝර්ට් එකටත් වෙනම කාලයක් යනවා දැන් මේගම ඉඳන් කොළඹට එන්නයි කොළඹ ඉඳන් මේගම කොළඹ අතර ලොකු වෙලාවක් යනවා මේ යන්න එන්නත් ඉතින් මේ ලොකු අභියෝගයකට මුහුණ දෙනවා මේ දවස්වල ඒ දේ කරගන්න ඉතින් මේ ඉතින් ඒ නිසා ගෙදරින් මට ලොකු සහයෝගයක් දෙනවා ඇත්තටම මේ මගේ රාජකාරී කටයුතු සහ හැමදේම මට මේ බැලන්ස් කරගෙන යන්න ඒක මම ඇත්තට මගේ කරන්න ඕන මගේ අම්මගෙන් තාත්තගෙන් මට ලැබෙන සහයෝගය විශේෂයෙන්ම හරි ධනංජය මම හිතන්නේ ගොඩක් දේවල් අපි කතා කරා මම හිතන්නේ කාල වේලාවක් යනවා ඉක්මනට අවසාන වශයෙන් කියන්නකො ඔබට ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා නම් මතක් කරන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න අවස්ථාව. ඔව් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මට මේකේ දැවැන්ත ශක්තියක් වුණා මට මේ ගමනට මුලදී මම කිව්ව විදිහට මේ මගේ ආදරණීය මේ හිතවතා සෝවිරා දානිතරණ මහත්මයා ඒ වගේම තමයි මට මේ මගේ මූණ පොතේ මගේ Facebook එකේ නිතරම ඉන්නවා මට මේ මම කරන දේවල් වලට අදහස් දක්වන පිරිසක් මගේ යාළු මිත්‍රයෝ ගොඩක් කියන්නේ හැමදාම මොන පේන්ටින් එකක් දැම්මත් මට ප්‍රතිචාර දෙනවා ඒගොල්ලෝ මොන හරි කමෙන්ට් එකක් දෙනවා කමෙන්ට් එකක් දෙනවා ඒක ලොකු උත්තේජනයක් ඇත්තට මම කිව්වා වගේ ඉතින් මේ වගේ දේවල් තියෙන්න ඕනේ මේ වගේ අපි ඉස්සරහට යන්න නම් ඉතින් ඒ අදහස් දක්වන හැම කෙනෙක්ටමත් ඒ වගේම මම සම්බන්ධයෙන් කියන්නේ මේ මාධ්‍ය පළ වුණා ඉතින් ඒ හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අපි වගේ කියන්නේ මේ අලුත් කලාකරුවන් වෙනුවෙන් ඒ මාධ්‍යෙන් ලැබෙන සහයෝගය විශේෂයෙන්ම ඔබ ආයතනයටත් මේ චරණ ටීවී ආයතනයටත් මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තත් ඒකත් මම කලින් වැඩසටහන් බැලුවා හොඳයි අත්තර මේ කියන්නේ මේ අලුත් කලාකරුවන් වෙනුවෙන් ලොකු දෙයක් මේ දෙන එක ගැන සතුටු වෙන්න ඕන මාධ්‍ය අවකාශයක් ලැබෙන එක ගැන මොකද ඒ කලාකරුවන්ටත් එතකොට ඒක උත්තේජනයක් වෙයි තමුන්ගේ දේ කරගෙන යන්න මේ අපි වුණත් නොදන්නා ගොඩක් ආර්ට්ස් ගැන අපි දැනගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතින් ඒක ලොකු දෙයක් ඔබටත් ස්තුතිවන්ත වෙනවා කිරීම සම්බන්ධයෙන් ඉතින් මට ධෛර්යය දෙන මා වගේ කරන හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ හරි එහෙනම් ධනංජය බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් අපි සුබ පතනවා ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ආර්ට් පැත්තෙන් එහෙමයි ෆොටෝග්‍රැෆි පැත්තෙනුත් එහෙමයි ඒ වගේම වෘත්තීය ජීවිතේ හැම පැත්තකින්ම සියල්ල සාර්ථක වෙන්න කියලා අපි සුබ පැතුම් හදවතින්ම එකතු කරනවා හරි එහෙනම් අදට අපි සමු අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ හෙටත් මේ වගේ දක්ෂයෙක් එක්ක නිර්මාණ ශිල්පියෙක් එක්ක හම් වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි සමු අරගෙන යනවා මේ Youth Art Beat लोगों को आते हैं दो नजर हम मगर देखो दो नहीं
जीना साथ है, खाना पीना साथ है, मरना जीना साथ है, सारी जिंदगी ये दोस्ती हम नहीं तोड़ेंगे, तोड़ेंगे दम मगर तेरा साथ ना छोड़ेंगे, ये दोस्ती हम नहीं तोड़ेंगे, तोड़ेंगे दम मगर तेरा साथ ना छोड़ेंगे। मेरी जीत तेरी जीत, तेरी हार मेरी हार, सुन मेरे यार, तेरा गम मेरा गम, मेरी जान तेरी जान, ऐसा अपना प्यार, जान पे भी खेलेंगे, तेरे लिए ले लेंगे, जान पे भी खेलेंगे, तेरे लिए ले लेंगे, सबसे दुश्मन ये दोस्ती हम नहीं तोड़ेंगे, तोड़ेंगे दम मगर तेरा साथ ना